එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සුවතයි. අද 2021 ජූලි 1 බ්‍රහස්පතින්දා සිරස්තල හෙද වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ රෝගීන් අසරණ වෙයි. නොබේ එන්න කිව්වා ලේකච්චක් කරන්න ඇවිල්ලා ඉන්නේ. අල්ල උතුරත් නැහැ. දිනක් තුල වැඩිම එන්නත්කරණය ඊයේ ලබන සතිය සිට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත් දීමට ජනපතිගෙන් උපදෙස්. හොරණ රෝහලේ එන්නත් අවසන් වීමෙන් නොසන්සුන් තත්වයක්. කාබනික පොහොර කරා යන ගමන ආපස්සට ගන්න එපා. ජනපතිට ගොවි සංවිධානවලින් ඉල්ලීමක්. ගල්කිස්සේ දැරියක් ලිංගික සේවයට විකිණීමේ සිද්ධියට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපති රිමාන්. ඔහුත් දැරිය මුදලට ගෙන ඇති බවට තොරතුරු. 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ බීජවලට එරෙහිව සටන් කරනවා කියලා. From Ada Derana. This is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රට පුරා රෝහල්වල කටයුතු අඩපණ වුණා. ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව මෙම වර්ජනය නිසා පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. The big story. මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව අද උදැසන 7 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ හෙද නිලධාරීන්ට වසර 5න් 5ට ශ්‍රේණිගත උසස්වීම් ලබා දීම, දින 6ක සේවා සතිය වෙනුවට රජ්‍ය අනෙකුත් සේවකින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබා ගැනීම සහ කොවිඩ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන, මාතෘ හා ළමා රෝහල් මෙන්ම මහරගම අපේක්ෂා රෝහල් වැනි විශේෂිත රෝහල්වල හැර දිවයිනේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙදකාර්ය මණ්ඩල අද වර්ජනයට එක් වුණා. එලෙස විශේෂිත රෝහල්වල සේවයට එක් වූ හෙදකාර්ය මණ්ඩලද අද සේවයට වාර්තා කළේ නිල ඇඳුම් නොඇද අත්සන් කිරීමකින් තොරව ස්වේච්ඡාවෙන්. වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයින රෝහල්වල සේවා අඩපණ වුණා. වැඩවර්ජනය නිසා බාහිර රෝගී ප්‍රතිකාර සේවා මෙන්ම නේවාසික ප්‍රතිකාර ලබන රෝගී සේවාවලට දෙල්ල වූයේ දැඩි බලපෑමක්. පහේ ඉඳන් ඇවිල්ලා මෙතන බලාගෙන ඉන්නවා. ඉතින් තාම පිටින් ඩේට් එකක් හරි කතා කරලා දෙන්න ඕන මේ නැත්නම් මිනිස්සු රස්තියව අපි 6 ඉඳන් මෙතන. හෙදියෝ ලෙඩ වෙලා ඉන්නේ ඊයේ රෑ ටීවී වලත් බෞද්ධයටත් දැම්ම ඒගොල්ලන්ට පිටරද කාලෙක ඉඳන් පරි දුන්නේ නැහැලු. ඒකනේ ඉතින් ඕක ඇමතිතුමිය දැනගන්න එපානේ. මොනවා කරන්නද අපිට දැන් හෙට බොන්න බෙහෙතුත් නැහැ. වාහනේට 4000 මතුගම ඉඳලා. අපි උදේ 6 ඉඳන් නොබේ එන්න කිව්වා ලේකච්චක් කරන්න ඇවිල්ලා ඉන්නේ. අල්ල උතුරත් නැහැ. අපිට අහන්න තියෙන ඉතින් දැන් සැපද කියලා තමයි ඉතින්. ඒක පැතින් කොවිඩ් එක අනිත් මෙයාලගේ ප්‍රශ්න. අද මගේ දිනේ තියෙන්නේ රේගන්ඩි තියෙන දවසේ. ඔක්කොම සිස්ටර්ලා ඔක්කොම ස්ට්‍රයික් එකක්. ඉතින් අපි හරි බොහොම අමාරුවෙන් දුප්පත් අපි ඉතින් හරිලා යනවා ආපස්සට. හාමුදුරු නමක් අභයාරාම හාමුදුරුවෝ කිව්වම ජාත්‍යන්තරේ පිළිගත් හාමුදුරු කෙනෙක් නේ. එහෙම හැසිරෙන්න හොඳ නෑ ඒගොල්ලෝ. දැන් මේ අම්පාරේ ඉඳලා බිවිල් එකක් හයර් එකට අරගෙන ආවේ. ඉතින් දැන් නෑ නේද දැන් යන්නේ නාය ගිහලා ආය කරුවා දෙන්න ඕන හයර් එකට බිල් එකක් අරන්. අම්පාරේ ඉඳලා ඩියුටි තුරන් නෙවෙයි. බදුල්ල පළාත් මහ රෝහලේ පිළිකා සායනයට පැමිණි රෝගියෙකු අද සිහිසුන්ව ඇදවැටුනේ මෙලෙසින්. සායනයට පැමිණි රෝගීන් 50ක් පමණ හිටියා. පිළිකාව සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන්ට මේ එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක් අපි දැක්කා. හෙද කාර්ය මණ්ඩලය එක් රෝගියෙක් එතන ඇදගෙන වැටුණා. නමුත් ඒ අවස්ථාවේදී අපි අල්ලා වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා මේ එන්නත ලබා දෙන්න.
හෙද වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනය අද දිනේ පුරා මෙන්ම හෙටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ රෝහල් 1103ක් තියෙනවා. මේ 1103ේම කිසිදු හෙදිනදාරියෙක් සේවාවට වාර්තා කරන්නේ නැහැ. වෛද්‍ය සේවාව විතරක් ප්‍රමුඛ කොටගෙන වෛද්‍ය සංගමේ උමනාවන් වලට විතරක් කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙනවා. ඇමතිවරියත් එහෙමයි, ලේකම්වරයත් එහෙමයි, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීනුත් එහෙමයි. අපේ ඇමතුමිය ඔබතුමිය තේරුම් ගන්න මේ සියලුම දේවල් වලට රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ පමණක් ප්‍රතිත්‍ය ගායනා කරලා අප්‍රසාදයකට පත් වෙන්න එපා. ඔබතුමිය දුරදිග බල වැඩ කරන්න. ඒ පිළිබඳව ඇහුම්කන් නුදුන්නොත් ජූලි 7 වෙනිදා අපිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන්නට අපි දැන් තීන්දුව කරලා තිබෙනවා. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩ. එක එක්කිනාගේ පදම වෙනස්. මැලිබන් තේ ගෙදර පදමට තේ. සියලුම පාසල් ගුරුවරුන් සඳහා ලබන සතියේ සිට කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කිරීමට තීරණය කළ බව ඖෂධ සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීන් අද ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. ඊයේ දිනේ තුල කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 1,73,000කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති අතර එය දිනක් තුල ලබා දුන් වැඩිම එන්නත් මාත්‍රා ගණනයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන රජය ආරම්භ කළේ පසුගිය ජනවාරි මාසයේදී. ඇස්ට්‍රාසෙනෙකා, සයිනෝෆාම් හා ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයන් ගණන මේ වන විට ලක්ෂ 27 ඉක්මවා තිබෙනවා. එමෙන්ම එම එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් ගණන දශලක්ෂයකට අධිකයි. මේ අනුව මිලියන 21.5කට මදක් වැඩි මෙරට සමස්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් 13%ක් කිසියම් කොවිඩ් මර්ධන එන්නතක එක් මාත්‍රාවක් හෝ මේ වන විට ලබාගෙන තිබෙනවා. එන්නතක මාත්‍රා දෙකම ලැබූ ගණන සමස්ත ජනගහනයෙන් 5%ක්. රජයේ අපේක්ෂාව ලක්ෂ 130කටවත් එනම් සමස්ත ජනගහනයෙන් 60කටවත් එළඹෙන සැප්තැම්බර් මාස අවසානයේ වන විට එන්නත්කරණය සිදු කිරීමයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුළ ලබා දුන් වැඩිම එන්නත් මාත්‍රා ගණන ඊයේ දිනේ තුළ ලබා දී තිබෙනවා. වසංගතුරුක විද්‍යාංශයේ ප්‍රතිශක්තිකරණ වාර්තාවේ දැක්වුණේ ඊයේ දිනේ එන්නත් මාත්‍රා 1,73,520ක් ලබා දී ඇති බවයි. ජනාධිපතිතුමා විශේෂ උපදේශයක් දුන්නා ලංකාවේ සියලුම පාසල් ගුරුවරුන්ට හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක් කරන්න එන්නත් ලබා දෙන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය ඇතුළතම මේ වැඩසටහන පටන් ගන්න. ලංකාවේ සියලුම පාසල් ගුරුවරුන්ට COVID-19 රෝගයට එන්නත් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. බස්නාහිර පළාතේ රෝහල් පද්ධතිය මෙන්නත් කරන වැඩපිළිවෙලට එක්වීමත් සමගම වැඩිම කොරෝනා සඳහා එන්නත්කරණය සිදු වූ දිනයේ විදිහට ඊයේ දිනේ වාර්තා වුණා. තව අපිට එන්නත් ඔබ තියෙනවා නම් මෙය මීට වඩා වේගයෙන් මුළු රටටම ලබා දීමේ හැකියාව ඒ ශක්තිය අපි ඊයේ දිනේ පෙන්වා සිටියා. ඉතාමත් කනගාටුයි ඇතැම් රෝහල්වල ලබා දුන් එන්නත් ඔග රෝගීන්ට ලබා දීමට නොහැකි වෙන ලෙස ඒවා ගබඩා කරලා ඒවා ලොක් කරලා ගිය අවස්ථා අද දිනේ අපිට වාර්තා වුණා. හොරණ මූලික රෝහලෙන් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්ට අද එන්නත ලබා නොගෙන හැරී යාමට සිදු වුණා. ඒ රෝහලට ලැබුණු එන්නත් ඔගේ අවසන් වී ඇති බව රෝහල් පාලනාධිකාරිය මගින් දැනුම් දීම හේතුවෙන් වයෝවෘද්ධ පුද්ගලයන් රැසක් එතෙක් දිගු පොලිමරණ දී සිටීම නිසා අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා. බලධාරියෙක් නැත්නම් ඇවිල්ලා කියන්නේ සිකියුරිටිද මේකේ ලොක්කා මේ කොරෝනා බස්නාහිර පළාතේ වැඩිලු වැඩි මේ කොරෝනා ආදෝනු අපි කියන්නේ බලධාරියෙක් කියන්නේ පොඩි රස්තියක් මේ අයින්තර ලෙට්ටුනේ ඔය ඉඳලා මේ තාම ඉන්න පොලි මේ මාළු ලොකු ඉන්නේ හරක් ටිකක් ඉන්නේ මේකේ යකෝ මේ වයසක මිනිස්සු ඉන්නේ ඒකට බැරිද ඒක කියන්න මේ වයසක මිනිස්සු මේ පොලින් වල තියාගෙන ඉන්නේ උට හැන ගන්න කොහෙවත් දාන්න බැරිද බලන්න. මේ අතර බද්දේගම ඇගලුම් කම්මල් ආශ්‍රිතව ආසාදිතයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන පසුබිමක බද්දේගම නගරවැසියන්ට වහාම එන්නත් ලබා දෙන ලෙසට රජයට බල කරමින් අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. බද්දේගම නගරයේ 100 ගණන් රොත්තු බුරුතු පිටින් ආසාදිතයන් වාර්තා වෙනවා. මන්ත්‍රීවරුන්ට විතරක් මේ එන්නත ගහලා පැත්තකට කරලා තියන්න එපා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මහවත්ත හා හිඟුල් ඔය ගම්වාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණේ සිය ග්‍රාම නිලධාරී වසම් අසාධාරණ අන්දමින් දිගින් දිගටම හුදකලා තත්ත්වයට පත් කිරීම නිසා සිය ජීවනෝපායන් අඩපණ වී ඇති බව පවසමින් මාස දෙක රස්සාවකට යන්න තියෙනවා කොහොමද කරන්නේ
පිටිය ගන්නත් යන්න සල්ලි නෑ මල්ලිට. අර රුපියල් 5000 දෙනවා කියලා 5000 දුන්නෙත් නෑ. මේක ත්‍රිවිධ එළවන කට්ටිය ඉන්නවා 50. තුලි කඩ කරන කට්ටිය ඉන්නවා. ලෙඩ්ඩු ඉන්නවා මේක කියන්න පුළුවන් මේක සාධාරණ ලෙඩ්ඩු නෑනේ මේකේ. ඇයි වවන්නේ? දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් 1884 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර විදේශගතව සිටි පැමිණි 78 දෙනෙකුද ඒ අතරට අයත්. කොළඹින් 365ක්, කළුතරෙන් 254ක්, ගම්පහෙන් 221ක්, ගාල්ලෙන් 138ක්, රත්නපුරෙන් 122ක්, මඩකලපුවෙන් 100ක් සහ සෙසු දිස්ත්‍රික්ක 19න් ආසාදිතයින් 586 දෙනෙකු වාර්තා වුණා. ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වෙද්දි ඩෙල්ටා ප්‍රභේදය හමු වෙලා තියෙනවා. ඒ නිසා බලධාරීන්ගේ අවධානය යොමු කරනවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදු කරලා නිවැරදි ප්‍රතිඵල අපිට ලබා දෙන්න ඕන. මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි COVID-19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කරන ප්‍රමාණවත් නැහැ කියලා මේ කරන පරීක්ෂණ ඩෙල්ටා වෛරස් හඳුනා ගැනීම සඳහා අපි ඒ පරීක්ෂණ ඇත්තටම කරනවා. ඒ සඳහා අපි වෙනම PCR කට්ටල ගෙනලා තියෙනවා. ඊට අමතරව ජීන් සීක්වෙන්සිං පරීක්ෂණ අපි දිගටම කරනවා. ඒක නව රෝගීන්ගේ වාර්තාවක් තියෙනවද අලුත් වෙන්නේ? මේ වනතෙක් අපිට පහුගිය වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය පමණයි. ඔවුන්ගේත් ආශ්‍රිතයන්ගේත් අපි පරීක්ෂණ කරා. නමුත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ මේ වනතෙක් අපිට ඩෙල්ටා ප්‍රභේදය අඳුනා ගන්න ලැබිලා නැහැ. අද තවත් COVID-19 ආසාදිතයින් 1173 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත COVID ආසාදිතයින් කරන 2,60,000 ඉක්මවා ගියා. ඒ අතරින් 2,25,952 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයින් කරන 31,233ක්. රජයේ සේවය නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වූ අතර ඒ පසුගිය වසරේ 61ක් දක්වා දීර්ඝ කර තිබුණා. පළාත් අතර සංචලනය සීමා කර තිබේදී මඩකලපුව සිට කොළඹ බනා දහවනේ වූ සුඛෝපභෝගී බස් රථයක් ග්‍රෑන්ඩ් පාස් පොලිස් නිලධාරීන් විසින් අද උදෑසන සිය බහරයට ගෙන තිබෙනවා. එහි ගමන්ගත් රියදුරු කොන්දොස්තර ඇතුළු පුද්ගලයන් 38 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණු අතර පසුව පොලිස් ඇපමත මුදා හැරුණා. බස් රථය තුළ යතුරු පැදිද රැගෙන විත් ඇතැයි මෙහිදී අනාවරණ වුණා. පසුගියදා පළාත් සංචලන සීමා උල්ලංඝනය කරමින් දහවනය කළ බස් රථයක් ගම්පහ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුව අතර එම රථය පැමිණ තිබුණේද මඩකලපුවේ සිටයි. කාබනික පොහොර භාවිතය සමග කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක් වෙමින්. මෙහිදී කාබනික පොහොර භාවිතයට යොමුවීම සඳහාගත් පියවර පසු පසට නොගන්නා ලෙස ගොවි නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් ගොවි නියෝජිතවරු අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එම බල මණ්ඩලය ගොවීන් 11,000ක්, ගොවි සංවිධාන 17,000ක් සහ ගොවි ජන සේවා මධ්‍යස්ථාන 563කින් සමන්විත වෙනවා. මෙම හමුවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු මැතිමතුරු පිරිසක් සහ අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක් එක්ව සිටියා. අදාතිකරු ජනාධිපතිතුමනි කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා මේ පළවෙනිදා ඉඳලා මේ ගොවීන්ට නැවත රක්ෂණය ඔබතුමා සෞභාග්‍ය දැක්මේ ලබා දුන්න ගොවි රක්ෂණය අද සිට නැවත ක්‍රියාත්මක කරන බව තතුටින් අපි සඳහන් කරන්න ඕනේ. සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක්ම අවුරුදු 40කින් අලුත් වැඩියා කරලා නවීන තාක්ෂණය ඔස්සේ පරිගණකගත කරලා සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකට මේ යන්ත්‍රෝපකරණ එකක් ගෙනත් දෙන්න මේ වෙනකොට ආරම්භ කරලා මේ අවුරුද්ද අගව වෙනසක් වෙනකොට ජනාධිපතිතුමනි ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47ක සියලු වැඩ කටයුතු මේ කෙටි කාලය තුල අවසන් වෙනවා ජනාධිපතිතුමනි. එතකොට මට අවුරුදු 18ක් 19ක් විතර අපිට මේ කාබන් රසායනික පොහොර නොමිල දුන්නේ ගරු ජනාධිපතිතුමනි. රංජන් විජේරත්න ඇමතිතුමා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා අපේ හුරුළු වැවේ දේවාලයට ගිහිල්ලා රැස්වීමක් තියලා කිව්වා ඔන්න ඔයාලට හොඳ පොහොරක් ගෙනල්ලා දීලා තියෙනවා ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ අපි ගිහිල්ලා දාලා තියෙනවා නොමිලේ ගෙනියන්න කියලා. පොහොර කිලෝ 25 බෑග් එකක් මට දුන්නා. මම ඒක අරන් ගිහිල්ලා ගොවිතැන ගිහිල්ලා ගැහුවා මේක දවසට දෙකට නිල් පාට වෙලා. අපි එතනින් පස්සේ තමයි මේ රසායනික පොහොර වලට ඇතුළත්. අපි එදා හේන් කරා බඩේරුඟු වගා කරනකොට අපි රසායනික පොහොර දැම්මේ නැහැ අතිගරු ජනාධිපතිතුමනි. ඉතින් හැබැයි අපිට හොඳ බීජ ටිකක් තිබුණා. මාස 4 අපේ බීජ අපි හිටෙව්වේ. ඉතින් අපි රසායනික පොහොර දැම්මේ නැහැ. අද අපිට ඇලේතියා අපේ ලිඳේ වතුර ටිකක්වත් බොන්න නැති කාලයක් අද අපිට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ගත්ත පියවර අපි තාමත්
උතුම් කොට වශයෙන් සැලකනවා. මම හිතනවා තව අවුරුදු 20ක් විතර යනකොට වවුගඩු රෝගීන්, පිළිකා රෝගීන් අඩු වෙනකොට ඒ කාලේ වුණත් අපේ දරුවන්ගේ දරුවෝ ඔබතුමාලාට ස්තුතිවන්ත. එතකොට අපි නම් ජීවතුන් අතර නැති වෙයි. අපි ඔබතුමාට ඊළඟ අලුත්සහල් මංගල්‍යයට කාබනික හොඳ ආහාර වේලක අපි පූජා කරන ඔබතුමාට හාල් පාත්‍රය පූජා කරන බවට අපි පොරොන්දු වෙනවා. සමහර අය පෙන්වන්න හදනවා මේක මේ අපි ආපස්සට යන ගමනක්. අද කාබනික පොහොර ඉහළම තැනක පවතින්නේ. මුළු ලෝකේම අද එතෙන්ට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙවෙයි ඉදිරියට යෑමක්. දැන් අපි දන්නවා අද ඔය කාබනික පොහොරවල ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොර වලින් හදපු ආහාර. ඒව කාලා අනිත් අයට කවන්න හදනවා මේ වස විස දාලා හදපු කෑම. මගේ ආරක්ෂක අංශයේ ඉන්න ආරක්ෂක නිලධාරීන් හුඟ දෙනෙක් එන්නේ ඔය ගම්බද ප්‍රදේශවලින් අපේ හමුදාවේ. මම දන්නවා ඒගොල්ලන්ගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා තාත්තා පොඩි අයට පවා වකුගඩු රෝගී, පිළිකා රෝගී. මේවෙන් කවුද දුක් විඳින්නේ? ගොවියා. ඒක නිසා එදා යම්කිසි මුදලක් පොරවලට ගෙව්වා. ඒක අද නොමිලේ හම්බුණා. ඊළඟට එදා රුපියල් 30කටත් විකුණ ගන්න බැරුව ඔය විශාල මෝල් හිමියන් ගත්තේ රුපියල් 25ට 28ට ගත්තේ වී. අද 50ට අපි සාතික මිලක් දීලා තියෙන වෙලාවෙත් තමුන්නාන්සලා දන්නවා 55ට 58ට 60ට 65ට 70ටත් වී විකුණන. ඒක ගොවියාට යනවා නම් අපිට කමක් නැහැ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහතෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නැහැ. දැන් හුඟක් අය හිතනවා මේ කුණු එක්කව කරලා මේ කොම්පෝස් හරි අර හදලා ඒක ටොන් ගණන් දාන්න ඕන කියලා කුඹුරට. එහෙම නැහැ. ඒක නෙවෙයි අද තාක්ෂණي ඉතාමත් දියුණුයි. දැන් මතක තියාගන්න දැන් මේක එක පෝරක් නවත්තලා තවත් පෝරක් දීමක් පමණක් නෙවෙයි. මේක ආර්ථිකයක්. විශාල දේශීය ආර්ථිකයකුත් එක්කයි අපි මේ යන්නේ. මිලියන 80000 අපි මේ පෝර ගෙන්නන්න පමණක් මේ රට වියදම් කරනවා. දැන් කාටද මේ සල්ලි යන්නේ? මේ සල්ලි යන්නේ පිටරට ඉන්න සමාගම් වලට. මේ රටේ කවුද සමාගම් 4-5ක් තමයි මේකෙන් සල්ලි හම්බ කරන්නේ. නමුත් මේ අපි ගත්ත තීරණය නිසා මේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් බවට පත් වෙනවා. අපිට පුළුවන් අර පෝර පිටරට කර්මාන්තවලට දීපු ඒ මුදල් ගොවි මහත්තයාට අතට දෙන්න. තමුන්නාන්සලා අතට දෙන්න. පෝර ප්‍රමාණය ලබා දෙනවා පමණක් නෙවෙයි කීප දෙනෙකුට ගිය පිටරටට ගිය බිලියන ගානක මුදල අපි ගොවි මහත්මයාට දෙනවා. මේ ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන්ට අපි දෙනවා. එදා රසායනික පොහොර භාවිතයේදී තමුන්ට වෙවේ අවස්ථාවන්දී ලැබුණා වගේ අපි කාබනික පොහොර ඒ අවස්ථාවේදී දමිය යුතු දේවල් අපි තමුන්නාන්සලට ලබා දෙනවා. තමුන්නාන්සලට බය වෙන්න හේතුවක් නැහැ. ඒ පොහොර සමාගම් හා සම්බන්ධ ඒ සියලු දෙනාම ගොවි මහතාව මුලා කරනවා. ඔය උද්ඝෝෂණ පෙන්නන ඒ සමහර මාධ්‍ය සමාගම් පොහොර ගෙන්නන්නේත් ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා. මම තමුන්නාන්සලට සාතික වෙනවා ගොවි මහතුන්ට ලබා දුන්න ඒ ආර්ථිකය අපි දියුණු කරනවා මිසක් කඩාවැටෙන්න දෙන්නේ. කොවිඩ් වසංගතය හමුවේ ලොවටම පොදු වූ දුෂ්කරතාවලට ශ්‍රී ලංකාවත් මුහුණ දී සිටියද ආණ්ඩුවක් ලෙස රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දිවයින පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. දිවයින පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන හා සෞභාග්‍ය සෙනෙහසේ නවාතැන නිවාස ජනතා ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ අර්ධේගහ මන්දිරයේදී. මිත්‍රවරුනි 1994 ආරම්භ වුණු සමෘද්ධි ව්‍යාපාරයට දැන් අවුරුදු 27ක් වෙනවා. පෞගිය ආණ්ඩු කාලේ මේ අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීම ගැන හැරිල්ලවත් බැලුව නැහැ. සමෘද්ධිය දුන්නත් ඒ සමෘද්ධියත් යාළගේ පක්ෂි අයට විතරයි කියලා මේ දැවැන්ත ව්‍යාපාරයේ තාමත් ලඝු තැනකට ගෙන බව ඔබට මතක ඇත. ඒ අයගේ දේශපාලන උපක්‍රමවල ලියවිලා තිබුණේ ජනතාව නගා සිටීම නොවේ. ඒ අය ඒ තැන්වලම තියලා දේශපාලන වාසියක් ගන්න. කවදාවත්
එතනට වැටුනේ නැති බව අද සතුටින් කියන්න කැමතියි. ඔබ දන්නවා වසංගත තත්ත්වයේ යමුවේ මුළු ලෝකයේම විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙලා තියෙනවා. රටක් විදියට අපටත් මේ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමවත් ඉදිරියට ගෙන යන්න අපට අද හැකි වෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබලා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මම මෙහිදී මතක් කරන්න ඕන. විරුද්ධ පක්ෂය නම් කැමති කොවිඩ් කියලා මොකුත්ම නොකර ඉන්නවා නම්. මොකද කොවිඩ් නැතුවවත් මොකුත් නොකර හිටපු අය මේ කාලේ හිටියා නම් කොහොමද කියලා බලා ගන්න තිබුණා. මේවා හංගන්න පුළුවන් කාරණා නෙවෙයි ජනතාවගෙන්. ඒ නිසා දුෂ්කරතා මැද අපි වැඩ කළොත් ප්‍රතිඵලය කවදා හරි මේ රටට ඉතුරු වෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් අදත් පොහොර ඉල්ලා විරෝධතාවල නිරත වුණා. මේ අතර අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා පැවසුවේ මෙරට තුළ මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදකයන් 25000ක් පමණ සිටින බැවින් ඔවුන්ගේ තාක්ෂණික දැනුම ලබා ගැනීමේ හැකියාවක් ඇති බවයි. මිනිපේ ගොවි ජනපදයේ ගොවීන් අද පොහොර හා කෘමිනාශක ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. වලුයි ගොයමුයි හරි හරියට තියෙන්නේ මේ. වල් බෙහෙත් නැහැ, පොහොර නැහැ. එතකොට කොහොමද මේ ගොයන් ගහ නැගිටලා ඉන්නේ? විරෝධතාව අවසානයේ ඔවුන් දේව කන්නලවක්ද සිදු කළා. මේ ගත්තා වූ තීන්දුව තීරණ වෙනස් කරවා ගැනීමට කරන්නා වූ කන්නලවයි මේ දෙයයන්. ඒ අතර වැලිමඩ බෝගහ කුඹුර, ඌව පරණගම, තෙල්හවඩිගම හා බලගල ගොවීන් පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින්. කොම්පොස් හදලා වෙළඳ වලට දාලා තමයි මේ පොහොර නවත්තන්න ඕනන්නේ. මේ කැරට් වගාව කරන්න බෑ. ඔය රසායනික බෙහෙත් පොහොර නැත්තම්. කරුණා කරලා මේක අකුණගෙන මේ මිනිස්සුන්ගේ මේ දවෙන ගින්දරට උත්තරයක් දෙන්න. මේ අතර පොහොර අර්බුදය ඇතුළු ජනතාව මුහුණ දී සිටින ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසට රජයට බල කරමින් අද දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන් ගොන්බැඳි කරත්තයක නැගී ප්‍රාදේශීය සභාව වෙත පැමිණියා. විරෝධතා පෙළපාලී පැමිණි විපක්ෂීය මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාව අසලදී ආණ්ඩුපක්ෂීය මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබුවේ කොස්කොළ සහ ක්‍රොටන් කොළ වලින් සකස් කරන ලද මල් මාලා පනදවමින්. වසර 9ක පමණ කාලයක සිට තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක ලෙස පාරම්පරික දේශීය වී වගාකරණයක පිළිබඳ පුවතක් ගාල්ල ඉමදුව දික්කුමුරු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේ වෙනකන් මම කිසිම රසායනික පොහොරක් මේකට යොදලා නැහැ. පොහොර නතර කරා කියලා මට නම් ගැටලුවක් නැහැ. මොකද මම ඒකට වෙලා සිටින සූදානම් වුණු හින්දා. වල්පැල විනාශ කිරීම සඳහා මෙම ගොවි මහතා ඔහුටම ආවේනික ක්‍රමයක් යොදාගෙන තිබීම විශේෂත්වයක්. කෙසෙල් කොටේ ඇදීම තුල තනකොළ බිඳිලා ඒක වතුරත් එක්ක තැඹිලා එහෙමම කුණු වෙලා යනවා. ඒකෙන් වල් මර්ධනය වෙනවා. ඊළඟට ගොයන් ගහ තැලීම තුල පඳුරු දැමීමට උත්තේජකයක් වෙනවා. එතකොට මේකට අපිට වල්නාශක යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වල් පාලනය කරන්න. දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනේදී ඊයේ අවධානය යොමුනේද පවතින පොහොර අර්බුදය පිළිබඳවයි. කාබනික කෘෂිකර්මය කළ නොහැක්කක් කියලා නෑ. මේකට වසර 20ක කාල පරාසයක් අවශ්‍යයි. මාස 3න් කරන්න බෑ. පස සාමාන්‍යකරණය වෙන්න නැචරලයිසේෂන් වලට යනවා අවුරුදු 5ක්. කාබනික කෘෂිකර්මය කියන්නේ කොම්පෝස්ට් යොදන එක විතරක් නෙමෙයි. මේක මහ ගැඹුරු විද්‍යාවක්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දමන්නම් කියලා කිව්වට දිලීර රෝග, කෘමි උවදුරු වලට, වල් පැලෑටි මර්ධනයට ගත හැකි පියවරයන් ගැන කතා කරලා නෑ. මෙතුමා කියනවා මේ අවුරුදු 20ක් මේ රසායනික ද්‍රව්‍ය අයින් කරන්න ගන්න ඕනේ කියලා. මේ රටේ අවුරුදු 20ක් යනකම් ගොවි පරපුර නම් ඉතුරු වෙන එකක් නෑ. එක කුඹුරකට කාබනික පොහොර අක්කරයට අවශ්‍ය කරන්නේ කිලෝ 225යි කියලා. දැන් කාබනික පොහොර කියන එක තුනකට බෙදෙනවලු. එකක් තමයි කොම්පෝස්ට්. දෙවෙනි එක තමයි බයෝ ෆර්ටිලයිසර්. අනිත් එක තමයි අවශ්‍ය නියුට්‍රියන්ට්. දැනටමත් කාබනික කරන 25000ක් ලංකාවේ ඉන්නවා. ව්‍යාපාර හැටියට කරනවා. ඒවා පිටරට විකුණනවා. ඒ ජාලය පාවිච්චි කරලා ඒ අයගේ තාක්ෂණයේ දැනුම පාවිච්චි කරලා ලංකාවේ බයෝ ෆර්ටිලයිසර් නිෂ්පාදනය පේටන්ට් තියෙන අය 4 දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ කට්ටියගේ දත්ත පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සහ කැබිනට් ඇමතිවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ අතර බැසිල් රජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා.
අපේ දවන්ත පක්ෂයේ මෙහෙව්වේ එතුමා. ආණ්ඩුවක් හදන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා හොඳ නම් ඒ හදපු ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නේ කොහොඳ නැද්ද? බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන කිව්වොත් අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත්තා. කතා පවත්ත හිටිය අපේ වරාය ඇමති වරාය අධිකාරිය සභාපති ආදී අය. අවසානයේ නැව අදින්න ගියා. ඇදුනම නැව කැඩිලා ගිලුණා. ඉතින් දැන් ආර්ථිකය ශ්‍රී ලංකාව නැමති නැව ගිනිග අරගෙන බිම්බත් වෙන්න ඉන්නේ. බැසිල් මහත්තයාට ඕක අදින්න දුන්නොත් ඕක කැඩිලා ගිලෙන එක තමයි වෙන්නේ. එක්ස්ප්‍රස් පර්ල් එකට වෙච්ච එක තමයි රටට වෙන්නේ. එතුමා නැති පාර්ලිමේන්තුව ඇත්තටම ලොකු අඩුවක් තියෙන. ඒක නිසා ප්‍රමාද වෙලා දැනටමත් ප්‍රමාදයි එතුමාගේ පැමිණ. දැන් 2015 පෙරදුන වෙලාවේ ඒ පිළේ කට්ටිය කාටද බැන්නේ? බැසිල් තමයි මේක කෑවේ. කෑවේ ඇනුවේ බැසිල් හින්දා තමයි පෙරදුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදර ඇව්වේ කියපු හාදෙම දැන් බැසිල් එනකම් බලන් ඉන්න. බැසිල් එනවා කියන එක අපිට නම් අරුමයක් පුදුමයක් නෙමෙයි. අපි දන්නවා බැසිල් එනවා කියලා. සමහර විට රුපියල් 10කින් තෙල් අඩු කරයි. මොකද ඇතුළට එන්න උදේ ගම්මන් පිළගේ කනට ගහලා හැබැයි රුපියල් 10කින් තෙල් අඩු කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න බෑ. එතුමා පාර්ලිමේන්තුව පමණක් නොමේ කැබිනට් මණ්ඩලයත් අනිවාර්යයෙන්ම නියෝජනය කළ යුතුයි. විධායකයෙක් කොටසක් බවට පත් විය යුතුයි. අපි දිගටම කිව්වා මේක මේ පවතින පද්ධතියම ප්‍රශ්නයක්. පුද්ගලයෝ මාරු කරලා මේක වෙනස් කරන්න බෑ කියලා. ඒක අපි 2015 ජනාධිපතිවරණයේදී කිව්වේ මූණු මාරුව එපා ක්‍රම මාරුවකට සැරසෙමු කියලා. ඒතකොට මේ ඉතුරු සියලු දේවල් මෙහෙමම තියෙද්දී බැසිල් රාජපක්ෂ මහත්තයා නෙමේ කවුරු ආවත් මේකේ කිසිම ගොඩ ඒමක් නැහැ. කෙලිම කිව්වේ ඒකයි. කවුරු ඇමති වුණත් කවුරු පාර්ලිමේන්තුවට ආවත් ප්‍රශ්න ටික එහෙමමයි. බැසිල් රාජපක්ෂ මහත්මයාත් පහුගිය කාලේ ඇමති නොවුනට ඇමතිවරයෙකුට වඩා බලතල තිබිච්ච නායකයෙක් බවට පත් වෙලා හිටියා. මොකද අපි දන්නවා එතුමා කොරෝනා කමිටුවේ ප්‍රධානියා විදියට සභාපතිවරයා විදියට වැඩ කරේ. ආවට ප්‍රශ්නයක් නැහැ. අපි කිසි ගැටලුවක් නැහැ. නමුත් එහෙම ආවයි කියලා අපා අලුතෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික ඇති උනේ එතුමත් ඉන්න ආණ්ඩුවක් ඇතුලේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අද නිකන් රබර් ස්ටෑම්ප් බවට පත් වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. ඉතින් මේක නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. රටක් විදියට අපිට සිස්ටම් එක ඇතුලේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ අර්බුදයේ තේරුම් ගන්න නැතුව ඇමතිකම් බෙදාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ආශ්‍රිතව වනජීවී නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා අද පෙරවරුවේ හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ අද පෙරවරුවේ එම මහතා හබරණ පොලිසියට පැමිණ බාර වූ අවස්ථාවේදී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරණ ආශ්‍රිත බටහිර ප්‍රදේශයේ ගැවසෙන අලිපැටවකු පැහැර ගැනීමට කිසියම් පිරිසක් තත් කරන බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරත්තේ පසුගිය 23 වනදා රාත්‍රියේ සිටයි. වනජීවී නිලධාරීන් මෙලෙස රැකවල්ලා සිටියේදී ඉකුත් 25 වනදා රාත්‍රිය 10ට පමණ සැකකාරිත මෝටර් රථ දෙකක් වනෝද්‍යානයට ඇතුළු වී ඇති අතර වනජීවී නිලධාරීන් එම මෝටර් රථ දෙක පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඒවා නොනවත්වා දහමනය වී තිබෙනවා. එහිදී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරී නිරත නිලධාරීන් අදාළ රථ දෙක පසුපස ලුහු බැඳ ඇති අතර ඒවා ඇතුළු වී ඇත්තේ අනුරාධපුර ප්‍රධාන යුද හමුදා කඳවුරකටයි. අනතුරුව වනජීවී නිලධාරීන් ආපසු හැරී පැමිණීමෙන් සිටියේදී හබරණ හා මර්දන් කඩවල අතර ප්‍රදේශයේදී හමුදා නිලධාරීන් පිරිසක් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහර දීමක් සිදු කර තර්ජනය කර තිබෙනවා. තර්ජනය කළ හමුදා නිලධාරීන් අතර මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතාද සිට ඇති අතර එම පිරිස තමන්ට තර්ජනය කරන ආකාරය වනජීවී නිලධාරීන් තම ජංගම දුරකථනයක මෙලෙස පටිගත කර තිබුණා. උඹ සිවිල් එක නතර මම නතර කරනවා. ඔබතුමාගේ මේ හොඳ වෙන්න පුළුවන්. මගේ හොඳ නෙවෙයි. මේ ආමිගේ තියෙන සිස්ටම් එක. පොලිසියෙන් අතනොත් අපි නතර කරනවා. උඹ නතර කරලා මම නතර කරනවා වානේ. බල්ලෝ එන්නේ. බලෝගේ පිම්පිලා වගේ නෙමෙයි අපි. මෙච්චර හමුදාවේ මේ ඉද. උඹ නතර කරලා මම වානවා. උඹ hina වෙන තට්ටයක්. මම තමයි වනජීවි දෙපාර්තමේන්තුවේ කුමාර් සිරි කියන්නේ. මම ඇවිල්ලා ජෙනරල් මොහාරත්නායක අටවතුරු මේ පාර වෙන්නේ. මම අපිට සේනා කියලා ලියා ගන්න. දරගන්නේ මගේ ළමයි අතේ ගියේ. මම නිකන් වරලා. ඒකයි ආයි ඒ ඉන්නම එළෝගෙන ආවේ. බලන්න. කොච්චර මගේ ළමයි කියනකොට ගැල්ලක් නේ මට. අපි දන්නේ නැහැ ඒ එන්නේ යුද හමුදා වාහන කියලාවත්. වාහනයක් නවත්තන එක මේ සිද්ධි දාමයක් තියෙන හින්දා ඒක අපේ යුතුයකම. අපි නිලධාරිය පහර දීමක් වුණා ඒ අවස්ථාවේ. ඒ අනුව අපි ඒ සම්බන්ධ පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බහති මඩුගල්ලේ මහතා සහ වන අඩවි ආරක්ෂක නිලධාරියෙකු හබරණ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එමෙන්ම අප කළ විමසීමකදී හබරණ පොලිස් ස්ථානය සඳහන් කළේ සිදුවීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතාද තම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි. සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය ඊයේ කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතාට කරුණු වාර්තා කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ සැකකරුවන් කවුරුන්ද යන්න සහ ඔවුන් ගමන්ගත් වාහන පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව සිදුවීමට සම්බන්ධ මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා අද පෙරවරුවේ හබරණ පොලිස් ස්ථානයට පැමිණ බහර වුණා.
අනතුරුව හබරණ පොලිසිය මේජර් ජෙනරාල් වරයාව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මේජර් ජෙනරාල් වරයාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරාප දෙකක් මත මුදාහැරීමට නියම කෙරුණා. තියුණු ආයුධ රැගෙන යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් යාපනය කොණ්ඩාවිල් සෙල්වපුරම් ප්‍රදේශයේ ඊයේ සිදු කළ පහරදීමකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් යාපනයේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. යාපනය කෝපායි කොණ්ඩාවිල් සෙල්වපුරම් ප්‍රදේශයේ ටික්ටොක් ස්ටුඩියෝ නමින් පවත්වාගෙන ගිය ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ 8:30 9:30 අතර කාලය තුල මෙම පහරදීම සිදුව ඇති බවයි. යතුරු පැදිවලින් පැමිණි 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර තිබෙනවා. කඩු වැනි තිවුණු ආයුධ රැගෙන පැමිණ ඇති මොවුන් එක් අයෙකුගේ අතක් කපා දමා ඇතයිද වාර්තා වනවා. පහරදීමෙන් මෝටර රථයකට සහ ත්‍රිරෝද රථයකටද හානි සිදුව තිබූ අයුරුයි මේ. සිද්ධියෙන් තුවාල ලැබුවන් 7 දෙනෙකු යාපනයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. පහර දුන් පිරිස සොයා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා විමර්ශන ආරම්භ කර තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. අඩ සේවසකට වැඩි ජනතා විශ්වාසය නව සංයෝගයක රයිනෝ රෝෆිං සහ සීලිං ෂීට්. ඔබ නැවතත් අද දෙරන සමගින්. දැන් තවත් පුවත් කිහිපයක්. පානදුර නල්ලුරුව වෙරළ තීරයට මියගිය දැවන්ත කැස්පෑවකු ඊයේ ගොඩගසා තිබුණා. සත්වයාගේ බර කිලෝග්‍රෑම් 300ක් පමණ වන බවයි වාර්තා වන්නේ. තංගල්ල උනාකූරුව උපාසක වැල්ල තොටුපළට යන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක කළමනාකාර විදෙස් ජාතිකයෙකු එම මාර්ගය ඔස්සේ තොටුපළට යන දීවරින්ට බාධා කරන අයුරු ජංගම දුරකථනයක මෙලෙස පටිගත වී තිබුණා. මන්නා පිහියක් දතතිව තර්ජනය කරන ඔහුට දීවර ජනතාව අද විරෝධය පළ කළ අතර එම ස්ථානයට පැමිණි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දීවරින් සඳහා අඩි 10ක මාර්ගයක් වෙන් කර දෙන බවට පොරොන්දුව මත පිරිස විසිර ගියා. පාන් මිල ඉදිරි සතියේදී රුපියල් 10කින් පමණ ඉහළ නැංවීමට සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එක සමාගමක් පසුගිය දා ඉඳලා පිටි කිලෝ එක රුපියල් 18කින් මිල ඉහළ දැමීමක් සිද්ධ කරලා තියෙනවා. ලබන සමුදා ඉඳලා පාන් ගෙඩියක මිල රුපියල් 10කින් වැඩි කරන්න සිද්ධ වෙනවා. අනිකුත් සියලුම කෑම රුපියල් 5-10ත් අතර මිලකුණු වැඩි කිරීමට සිද්ධ වෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ 15 වරදි දැරියක් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීමේ සිද්ධියට අදාළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු 30 දෙනෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් ලබන 15 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරනවා. මෙම දැරිය මුදල් ලබා දී ලිංගික කටයුතු සඳහා ලබාගෙන තිබෙනවා මේ පුද්ගලයන් තිදෙනා. දැරියගේ දුරකථනයේ ඇති දුරකථන අංක සහ දත්ත පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයන් 20ක් සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබී තිබෙනවා. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නෙළුව පොලිසියට ගිය බාලවයස්කාර දරියකට එහි කොස්තාපල්වරයෙකු අතවර කිරීම පිළිබඳ පුවතක් ඊයේ අද දෙරණ වාර්තා කළ අතර එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. එම සිදුවීම ඇතුළු පොලිස් නිලධාරීන් සම්බන්ධ වූ අයථා පිළිබඳ පසුගිය දින කිහිපයේදී අප වාර්තා කළ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ එම ක්‍රියාවලට සම්බන්ධ වූ නිලධාරීන් පමණක් නොව ඔවුන් අධීක්ෂණය කරන ඉහළ නිලධාරීන්ටද දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළයි කියන සිදුවීමකට පුද්ගලයන් 2 දෙනෙකු පැහැරගෙන ගොස් කුරුසිය අනගසන ආකාරයෙන් අමානුෂික වද හිංසා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා අද බලගොල්ල පොලිසියට බහර වී තිබෙනවා. දේවාලයක කපුවෙකු ලෙස ක්‍රියා කළ ඔහු සිදුවීමෙන් පසු දින 6ක් තිස්සේ සැඟව සිටියා. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ ඒකාබද්ධව ආරම්භ කළ ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන අද 9 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මියාගල කනිෂ්ඨ විද්‍යාලයේ සහ උස්වැට කෙයාව ශාන්ත මරියා මහාවිද්‍යාලයේ දරුවන්ට නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරුණා. මෙරට දරුදරියන්ගේ ඔන්ලයින් පාසල් අධ්‍යාපනයට ශක්තියක් වෙමින් මනුසත් දෙරණ ඩයලොග් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහන අද 9 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. මොනරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක් වන මීයාගල කනිෂ්ඨ විද්‍යාලයේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේ අපහසුතාවයෙන් පසු වන දරුවන්ට නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව ලබා දීම මෙලෙස සිදු කෙරුණා. එමෙන්ම උස්වැට කෙයාව ශාන්ත මරියා මහාවිද්‍යාලයේ දරුවන්ටත් සිය ඉගෙනුම් කාර්යයන් සඳහා මසකට ගිගාබයිට් 10 බැගින් මාස 3ක කාලයක් සඳහා ඩේටා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. මනසත් දෙරණ ඩයලොග් ආයතනය සමග සම්බන්ධ වී මේ දක්වන සහයෝගය අපේ දරුවන්ට ලොකු ධෛර්යයක් වෙනවා ඇති. මේ අතර මෙම ශිෂ්‍යත්වය ලබා ගැනීම සඳහා ඩයලොග් සිම්පත් නොමැති අදාළ පාසල්වල දරුවන්ට නොමිලේ සිම්පත් ලබා දීමටත් මෙලෙස කටයුතු කළා.
මනුසත් දෙරණ සහ ඩයිලොග් ආයතනය ඒකාබද්ධව නැනදිරි ඩේටා ශිෂත්ව වැඩසටහන මගින් දුෂ්කර පළාත්වල දරුවන් වෙත ඩේටා ශිෂත්ව ලක්ෂයක් පිරිනැමීමට නියමිතයි. එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.